නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතරෝ මේ භික්ඛවේ ඉද්ධිපාදා කතවානි චත්තාරෝ ඡන්ද ඉද්ධිපාදෝ චිත්ත ඉද්ධිපාදෝ විමංශ ඉද්ධිපාදෝ විරි ඉද්ධිපාදෝ තීති. ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ භවතුන් ප්‍රමුඛ මේ මොහොතේ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි, ඡන්ද චිත්ත විරිය විමංශා යන හතර ගැන කෙටි අර්ථකථනයක් සපයමින් සතර ඉද්ධිපාද වැඩිම නිවන් අවබෝධ කර ගැනීමට ඉවහල් වන ආකාරය පැහැදිලි කරන්න. මේක තමයි මාතෘකාව. මාතෘකාව මේක වුණාට මේ මොනවද කියලා කල් තියා දැනගන්න ඕන. පෘථග්ජන මිනිසුන් වඩන්නේ මොනවද? කාමාංග. කාමාංග වඩන අයට වළංගු එකක් නෙවෙයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. බෝධිපාක්ෂික කියන එකේ තේරුම බෝධියේ අවබෝධයේ පැත්ත ගන්නා ධර්ම කියන එක. නිවීමේ පැත්ත ගන්නා කියන එක. බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට සූත්‍ර 7ක් තියෙනවා. ඒ එකක් පාසාම සතර සතිපට්ඨානෙන් නිවන් මඟ. දැන් බෝධිපාක්ෂික ධර්ම පෙන්වන සතර සතිපට්ඨානේ පළවෙනි එක, දෙවෙනි එක සතර ඉර්ධිපාදයෙන් පමණක්. තුන්වෙනි එක සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් පමණක්. හතරවෙනි එක පංච ඉන්ද්‍රියෙන් පමණක්. පස්වෙනි එක පංච බලයෙන් පමණක්. දෙවෙනි එක සප්තබොජ්ජංගෙන් පමණක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පමණක්. එහෙම වෙන වෙනම මේ මඟ පුළුවන් කියලා සූත්‍ර 7ක තිබෙනවා. ඒ නිසා මේක මේ 37ේම පඩිපෙලක් වගේ අනේකක් එහෙම කියලා කල්තියා අදහසක් ඇති කරගන්න එපා. එබැවින් ඉර්ධිපාද වඩන්නේ කවුද? බෝධිපාක්ෂික ධර්ම වඩන අය. බෝධිපාක්ෂික කවුද? පටිසෝතගාමීන්. අපේ රටේ මේ පෘථග්ජන පුද්ගලයෝ නිවන් දකින්න භාවනා කරුවට වෙන්නේ නැති වැඩක් ඒ කවදාවත්. ඒක වෙනත් වැඩිමක් එතකොට. ඒ වගේ මේ ඉර්ධිපාද වලට එන්න, මේ ඉර්ධිපාද වලින් කියන කාරණේට එන්න දැනගත යුතු කොටසක් තියෙනවා. ඒ දැනගත යුතු කොටස දැනගත්තයින් පස්සේ වෙන්න ඕන දෙයක් පිළිබඳව තමයි මේ ඉර්ධිපාද හේවත් සමෘද්ධ වීම සමෘද්ධ කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා ඒ දැනගත යුතු කොටස පැහැදිලි කරලා මම මේ හතර ගැන කතා කරන්නම්. ඒ වගේම 37ම යන්න ඕන නෑ කියන එක පැහැදිලි කළේ ඒකයි. අර සූත්‍ර 7ක වෙන වෙනමත් පියන්නේ එකයි. අදාළ එක අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඉතුරු 37ම සම්පූර්ණ වෙනවා ඇති. මෙහෙම මේක මේ ඉලක්කම් ගොඩක් වචන ගොඩක් තිබුණාට ස්කන්ධ පංචකේ නම් වූ ඒකකය තුළ සිදුවෙන්නා වූ අපමාද විහාරීත්වයක් තුළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරි බෝධිපාක්ෂික ධර්ම හරි ඉර්ධිපාද හරි වැඩෙන්නේ. අන්න එය දැනගෙන ඉන්න ඕන. කුමක්ද දැනගෙන ඉන්න ඕන? පටිසෝතගාමියා යනු කවුද? අනුසෝතගාමියා යනු කවුද? අනුසෝතගාමියා යනු යන පැත්තට යන්නා. කාමේච පටිවසති පාපංච කරෝති. ඔන්න චරිත ලක්ෂණ හැටි. ඒ කියන්නේ පෘථග්ජන පුද්ගලයා කියන කෙනාට පුද්ගලයෙකුගෙන් එහාට දෙයක් මේකේ පේන්නේ නැහැ. ඔහු මේ බාහිර දේවල් වල උදව්වෙන් පිනවන්නේ තමන්ගේ සිතයි කියන එක දන්නේ නැහැ. ඔහු සතුට වෙනවායි කියලායි කල්පනා කරන්නේ. මේ නිසා ඔහු නැවත නැවතත් මේ අරමුණු රසය ඉල්ලනවා. පටිවසති කියන්නේ ඒකයි. නැවත නැවතත් ඔහුට මේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ ස්පර්ශයේ කාමයේ කියනා වූ පංචකාමයන්ගේ සැපතක් තිබෙනවා. ඒක
බලාපොරොත්තු වෙනවා, ඉල්ලනවා, පරලෝකටත් ප්‍රාර්ථනා කරනවා. ඒ ඇස්සේ පෘථග්ජන භාවය නිසා අදාළ කටයුතු වලදී පුණ්‍ය ධර්මයන් වෙනම කළාට ලෝභ දේශ මොහ හේතු කර පාප ධර්මනොත් රැස් කරනවා. ඔහුට ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයක් නැහැ. ඔහුට ස්කන්ධ පංචකයෙන් පංචකයට මැරීම පිළිබඳ අවබෝධයක් නැහැ. ඔහුට තිබෙන්නේ මව් කුසින් බිහි වී ජීවිතාවසානය දක්වා ගොස් මැරෙන පුද්ගලයෙක් පිළිබඳ කතාවක්. ඒ පුද්ගලයාට වඩන්න පුළුවන් එකක් නෙමෙයි බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. බෝධිපාක්ෂික ධර්ම වඩන්ට මේ පුද්ගලයා බෙදාගෙන ගිහින් පුද්ගලයා ඇස කන නාසය දිවකය කියලා හයකට බෙදාගෙන අනතුරු ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින අරමුණක් එක්කලයි මේ ජීවත් වෙන්නේ කියලා හඳුනාගෙන ඒ අරමුණටයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ කියලා හඳුනාගෙන ඒ බඳු රූප වේදනා සංඥා සංකාර විඥාන පහේවා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් දොරවල් හයෙන්ම නිරන්තරයෙන් මාරුවෙන් මාරුවට හයක් පහළ වෙනවා කියලා හඳුනාගෙන ඒ ස්කන්ධ පහෙන් පහට කිසිවක් යන්නේ නැති බව හඳුනාගෙන ස්කන්ධ පහෙන් පහට අපට මරණයක් සිදු වෙනවා කියලා හඳුනාගෙන මෙන්න මේ මරණය නොදන්නා පුද්ගලයා පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරන සසර සම්බන්ධ කරන බව මෙතන අවසන් වෙනකොට ඊළඟ භවය හෝ ඊළඟ උත්පත්තිය සඳහා වියමනක් කරන බව මාර බන්ධනයට මැදෙන බව පෘථග්ජන පුද්ගලයා දන්නේ නැහැ. දැනගන්න ඕන. මොහොතක් පාසාම ස්කන්ධ පහ ඉපදීමේ යනවා. සතර නිමා කරන්න අවස්ථාව පෑදෙනවා. නමුත් පෘථග්ජන පුද්ගලයා මෙතන අවිද්‍යා සංකාරයක් පාවිච්චි කරමින් පාලමක් හදනවා. මේ ස්කන්ධ පහෙන් ඊළඟ ස්කන්ධ පහට කෙනෙක් යන්නේ නැති වුණාට අවිද්‍යා සංකාරයක් කරමින් යෑමක් හරි සකස් කරනවා. ඔහුට හට ගැනීම නැසම නිරෝධ ධම්මක් නෙවෙයි. එහෙම එකක් ඔහුට සිදු වුණාට තේරෙන්නේ නැහැ. ඔහුට ඕනකමකුත් නැහැ. එබැවින් ආත්ම කේන්ද්‍රීය සංකල්පයේ මුලකටගත් පුද්ගලයින් බෞද්ධ හෝ වෙනත් උපවාසක හෝ බෝඩ් එකක් ගහගෙන පිටපැත්තෙන් හොයන්නේ කාමය නම් වඩන්නේ ලෝභ දේශ මොහ නම් ඔවුන්ට අයිති වැඩක් නෙමෙයි ඉර්ධිපාද කියලා කියන්නේ. ඔවුන් මොකේද සතුට හොයන්නේ? ඔවුන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින චක්කුසෝත ගාන ජීවහා කාය මන විඥාණයට එන දේ විඥානය මමය මම විඥානය විඥානය තුල මායත මා තුල විඥායත රූපේ මමය මම රූපේ රූපේ තුල මායත මා තුල රූපය ඇත. ඒ මමත්වෙන් ගැනීම එහෙම ගන්න බවට ඔහු දන්නේ නැහැ. නමුත් අසුතවන්තනි සූත්‍රවල තථාගතයන් වහන්සේ උන්ට ඉගියක් පෙන්වලා තිබෙනවා. අවුරුදු 60ක් 70ක් 80ක් ඝනකයක් තිබෙන බැවින් කය පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තට කමක් නැහැ. සිතයයිද මනෝයයිද විඥානයයි කියනු ලැබේද මොහොතක් පාසාම උපදිනවා නැසෙනවා වෙනස් වෙනවා. සිතින් සිතට කිසිම දෙයක් යන්නේ නැහැ. වඳුර අත්ෙන් අත්තට පනිනවා වගේ අරමුණෙන් අරමුණට මාරු වෙනවා. අරමුණක් පාසා නැසෙනවා. ඒ නැසෙද්දී අනාගත ඵල උපදින්න හේතු ඉතුරු කරමින් අවසන් කරන එක පෘථග්ජන පුද්ගලයාගේ චරිත ලක්ෂණය. ඒ හේතු ඉතුරු කරමින් ස්කන්ධ පරිහරණය කරන එකට පමාද විහරණය කියනවා. ඔය ස්කන්ධ පහෙන් පහට පංච උපාදානස්කන්ධ හදමින් සසර හදනවා. ඔහු කාමාංග වඩන්නෙක්. ඔහුට මේ කියන දේවලින් වැඩක් වෙන්නේ නැහැ. ඔහුට අරමුණේ සැප තියෙන කෙනෙක්. ඒ නිසා කාමේච පටිවසති. මනුස්ස ලෝකේ සැප, දිව්‍ය ලෝකේ සැප, ඒ ඔක්කොම සැප තියෙනවා. ඒවයි මට ඕන කියලා හිතන කෙනෙක් කරුණාම නිර්වාණ සැප පිළිබඳ අවබෝධයක් ඔහුට ලැබිලා නැහැ. නමුත් මෙන්න මේ සද්ධර්මයේ නැත්නම් මේ ධර්ම කරුණ සා තේරුම් ගන්නා විට ඔහුට මම යන්න නොවන බව සහ මම යන්න කය නොවන බව යම් ආරම්භණයකට යමක් ඒද ඇස කන නාසය දිවකය උදව් කරගෙන ඒ ආරම්භණයට ඇලීම ගැටීම මුලාව මම බව ඔහුට තේරෙනකොට යමක් මමත්වෙන් ගන්නේ නම් බොජ්ජංග වැඩිම වෙනකොට කාමාංග වැඩෙන බව බද්දෝ මාරස් ඔහු පටිසෝතගාමියෙක් බව
ඔහුට තේරෙන්න ඕන. එනම් මේ ස්කන්ධ පංචකයේ මඤ්ඤමානය නොදන්න පුද්ගලයා පෘථග්ජනයා. දැනගත්තත් නැතත් මඤ්ඤමානය සිදු වෙනවා. ඒකට එන කාරණේ ඔහුට යමක් තියෙන්නේ. ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, ඊර්ෂ්‍යාව තියෙනවා, ක්‍රෝධය තියෙනවා, වෛරය තියෙනවා, පව තියෙනවා. ඔහුට ඒවා තියෙනවා. එනිසා ඔහුට ස්කන්ධ පංචකය ඔහුට අයිති ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පවෙන්, පිනෙන්, ධානයෙන් මට සහ මට අයිති දේවල් වලින් යුක්තයි. ඔහුට බෝධිපාක්ෂික ධර්ම ඕන නැහැ. ඔහු කාමාංග හොයන්නේ. නමුත් අත්ෙන් අත්තට පනිනකොට අත් අතෑරෙන වශයෙන් මෙසේ අරමුණෙන් අරමුණට ගන සංසාර ගමනේ කාම රූප අරූප වාත්‍රය ඔස්සේ යන්න පුළුවෙනි. නිමාවක් නැහැ. හෙව්වදේ හම්ම වෙන්නෙත් නැහැ. දෙවියන් අතර හිටියොත් දුකක් නැතුට එක කාලයක් ඉදී බඹලෝ හිටියොත් දුක යටපත් වෙලා තියෙවි. නමුත් මිනිසුන් අතර හෝ අනිකුත් තැන්වල ගියොත් ඒ ජීවිතවලම ඒ කාලවලට පවතිනා වූ යුද බිය, ගුණ බිය, ජල බිය ආදී කොට ඇති මේ ව්‍යසනයන්ට මුහුණ දී ඒවා බාර අරගෙන මිදවන්න ඕන. ප්‍රසක්ජන පුද්ගලයාට ඒවා බාර ගැනීම තියෙනවානේ. එතකොට අති දීර්ඝ සංසාර ගමනේ මේවා කරමින් ආපු බවට කිසියම් ආකාරයක අධ්‍යාත්මික අත්දැකීමක් ඇතුව දුක ලෝකේ නෙමෙයි දුක පංච උපාදානස්කන්ධේ බව තේරුම් ගන්න හම්බ වුණොත් පංච උපාදානස්කන්ධේ පරිහරණය කරන්නා ලෝකේ දුක් විඳින බවත් පංච උපාදානස්කන්ධෙන් මිදෙන්න පුළුවන් නම් ලෝකෙම දුකක් නැති බවත් ඔය කාමේච පටිවසති පාපංච කරෝචි වෙනුවට ඒකට අපි යන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපදවා ගත්ත හැඟීම් කියලා. මේ හැඟීම් උපදින්න නැති, මේ හැඟීම් වලින් සලිත වෙන්නේ නැති මේවා සංසිඳුණු තැන පවතිනා වූ සංසුන් සුවයක් හෙවත් සමාධියක් පිළිබඳව තථාගතයන් වහන්සේ ඉඟි කරනවා සමාධින් භික්ඛවේ භාවේත. තථාගතයන් වහන්සේ සමාධින් භික්ඛවේ භාවේත කියලා කියන්නේ උන්වහන්සේ පහළ වෙන්න පෙර හිටපු අත්කලමතාන යෝගින් ලබාගත්ත ලෞකික සමාධිය හැම නෙවෙයි. ඒවා පිළිබඳව කතා කරනවා සල්ලේක වෙන සූත්‍රවල ඒ බඳු தත්ත්වයටපත් වුණාය. තමන් දිට්ඨ ධම්මසුඛ විහරණයෙන් සහ සාන්ත විහරණයෙන් වාසය කරනවා. නමුත් ඔවුන්ට අදිමානයක් ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. තමන් මේ වාසය කරන්නේ සංසිඳීමෙන් කියලා. මොනවා සංසිඳීමෙන්ද? ලෝභය, ද්වේෂය, මෝහය සංසිඳීම වුණ තැන තියෙනා වූ සුවයක් තියෙනවා. ඒ සංසිඳීමේ සුවයයි අර සුවයයි සමානයි. නමුත් අර අය ඉන්නේ සංසිඳලා නෙමෙයි යටපත් කරලා. ඔවුන්ගේ සංසිඳුණු ස්වභාවය ආපහු පෙරලෙනවා, අහිමි වෙනවා. එබැවින් ඒවට පරිහරණ සමාධි කියලා කියනවා. නමුත් මේ තථාගතයන් වහන්සේ ආර්ය ශ්‍රාවකයන් සඳහා පෙන්වන ලද සංසිඳීම ධර්මයේ සරණ කොටගෙන ජීවත් වීමයි. සත්‍ය ධර්මයට පැමිණීමයි. අන්න ඒ විදිහට මිනිසාසුල්ල මිනිසා සතුව මේ පාවෙන සෙවණලි වැනි වූ පාවෙන වලාකුළු වැනි වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යටතේ ඔබ විසින් රෝපණය කරගත්තා වූ මේ කළු අඳුරු වලාකුළු නිසා ඔබට පැහැදිලි වලාකුළු නැති සංසුන්නාස වැහිලා තියෙනවා. නමුත් ඇත්ත හැමදාම වලාකුළු කොතරම් ආවත් ගියත් වලාකුළු නෙමෙයි ඊට යටින් පැහැදිලි අහසක් තිබෙන බව. එනිසා බුදුරජාණන් වහන්සේ වැනි උත්තමින් අවධාරණය කරනවා ලෝකේ ජීවත් වෙනකොට හැඟීම් සංසිඳුන සිතකින් ජීවත් වීමේ තියෙන සුවය හොයා ගන්න කියලා. අදහස් නෙමෙයි හැඟීම් කියන්නේ. ලෙන්ගතුකම නෙමෙයි හැඟීම් කියන්නේ. සංවේදී බව නෙමෙයි හැඟීම් කියන්නේ. මතක තියාගන්න එකත්. මිනිසුන් අතර තියෙන්න ඕන තෙතමනේ වගේ ලක්ෂණ ටිකක් එවන් කියවෙන්නේ. ඒවට කුසල චෛතසික කියන්නේ ඒවා නැතුව ඉන්න කියලා කියන්නේ නැහැ. තමා දවන, තවන, පැසවන, විඳවන ගිනිගෙන දැවෙන හැඟීම් ටිකක් තියෙනවා. ලෝභ, දේශ, මොහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛරය.
මේවා වඩන එක තමයි පුද්ගලයන් පෘථග්ජන පුද්ගලයන් ජීවත් වෙනකොට කරන්නේ. පව ඔස්සේ නම් හුඟක් වැඩියෙන් වඩනවා, පින ඔස්සේ පිනත් වැඩෙන අතර එකත් වැඩෙනවා. පුද්ගලයා පෘථග්ජන නම් ඔහුට පාපය තුලත් කාමාංග, පින තුලත් කාමාංග කරනවම බොජ්ජංග නැහැ. ඔහු අරමුණෙන් අරමුණට මගේ ආත්මකට ගනිමින් චිත්තාභ්‍යන්තරයට හේතු සංගවන සසර හදන අනුසෝතගාමියෙක්. ඒ පාරට අයිති එකක් නෙවෙයි බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ධර්මශ්‍රවණයකට තේරුම් ගැනීමෙන් පසුව මේ වලාකුල් පාවෙන්නාසේ යන සිතුවිලි ඔස්සේ සසර ඇවිදලා ඉවර කරන්නට බැරි බව තේරුම් ගත්තාම මේවට අහු නොවෙන, මේවායින් වියුක්ත වුණාවොත් නෑ කියලා කියන්නත් බැරි හැඟීම් සංසිඳුණු ස්වභාවයක් මිනිස් සිතේ තිබෙන බව. ඒ ස්වභාවයට ධර්මයේ නැත්නම් සද්ධර්මයේ කියලා කියන බව. ඒ ධර්මයේ සරණ කරන ජීවත් වෙන මනුස්සයා පමණක් ලෝකයේ සුවසේ ජීවත් වෙන බව. තේරුම් ගත්තාම අන්නේ ධර්මයට පැමිණෙන්න කෙනෙකුට ඕන වෙන්න වෙනවා. මොකද්ද කරන්න ඕන ධර්මයට පැමිණෙන්න නම්? ඇහැට කනට නාසයට දිවට කහම් වෙන්නා ස්කන්ධ පංචකයට එන දේවල් මගේ ආත්ම කොට ගනිමින් උපාදාන කරගෙන පව් සංගවන්න ඕනේද? නෑ. ඒ ධර්මයට පැමිණෙනවා නෙමේ, ඒ සසරට පැමිණෙන මඟ. මෙන්න මෙතනදී තථාගතයන් වහන්සේ පුද්ගලයා සම්බන්ධයෙන් පැහැදිලි කරන අර්ථයක් පවතිනවා. කන්දානං උදයව්‍යං. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නැතිවීම කියන එකේ ආකාර දෙකක් පෙන්නනවා. ඒ හට ගැනීම නැතිවීම ඕන කෙනෙක් ගාව සිදු වෙනවා. ඒකට අනිත්‍ය කියනවා නම් ආයේ බුදුහාමුදුරුවෝ බණ කියන්න ඕනේ නැහැ, ඔක්කොම අනිත්‍ය දන්නවනේ. නමුත් හටගෙන යලිත් හටගන්න කර්ම බීජයක් ඉතුරු කරමින් නැසනේවට කියන්නේ පංචස්කන්ධ නෙමේ, පංච උපාදානස්කන්ධ. හටගෙන හේතු ඉතුරු කරන නැසේවා අවශේෂ නිරෝධය සිදු වෙන ඒවා. අනන්ත සංසාර ගමනේදී අවශේෂ නිරෝධියෙක් බවට පත් වෙලා මොහොතින් මොහොත අනාගත විපාක දෙන සසර හදමින් ආපු මේ ගමනක ආපු බව ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න ඕන. එතකොට මේ අරමුණ තුල ස්කන්ධ පංචකේ මමත්වෙන් අරගෙන හේතු ඉතුරු කොට අවසන් වීම අවශේෂ නිරෝධයවත් ඒ උපන් සංස්කාරය මගේ සහ මගේ ආත්ම කොට ගැනීමයි වචනෙන් කියවෙ නැති වුණාට. අන්න ඔහු මේ බුදුවරයෙක් හමු නොවන සමාජයේ, කරුණු පැහැදිලි නොවන සමාජයේ මෙන්න මේ මඤ්ඤමානයේ ඔස්සේ සසරක් හදමින් බුදුන්ට නැත්තම් ධර්මයට නැත්තම් නිවීමට පිටිපා යමින් ගමනක් යමින් ඉන්නා බව යමෙකුට තේරෙන්න ඕන. කොතරම් දුර ගියත් ඒ සංඛාරගත වීම තුළ සිත පින හෝ පව හෝ ධාන ඔස්සේ සංඛාරගත වීම තුළ දුක ඇරුණාම සංඛාර ගත කරන කිසිවකගේ ප්‍රතිඵලයක් වශයෙන් විසංඛාර ගත වෙන්නේ නැති බව. පෘථග්ජනයා පවපින ධානයේ ඔස්සේ කර්ම රැස් කරන්නා වූ භවගාමියෙක් බව. කර්ම රැස් කරන තැන, කර්මක් ක්ෂය කරන තැන බවට පත් කරන්නට ඕන බව. ඒ සඳහා ක්‍රමයක් භාවිතා කරන්න ඕන බව. ඒ ක්‍රමයේ භාවිතා කිරීමෙන් ධර්මයට පැමිණෙන්න පුළුවන් බව වැටහිලා තියෙන්න ඕන. කුමක්ද ධර්මය? කරණීයමෙත්ත සූත්‍රයේද, මංගල සූත්‍රයේද, ව්‍යග්ගපජ්ජ සූත්‍රයේද, ආටානාටය සූත්‍රයේද, ජාතක පොතද, සූත්‍ර දේශනාද? මේ ඔක්කොම පෙළ පමණයි. ධර්මයේ ওই පොත්වල නැහැ. ධර්මයේ තිබෙන තැන සඳහන් කළා තියෙනවා තථාගතයන් වහන්සේ. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින්, ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණා කළසේක්ද,
පරිවන්නයි සුචින් සමාධි පිරිසු සමාධියක්. ඒ සමාධිය හා සමාන සමාධියක් ලෝකෙ තිබුණේ නැහැ. සමාධිමානං ඒ ආනන්තරික හා සමාධිය හා සමාන සමාධියක් නැත. සමාධිනා තේන ඒ සමාධිය හා සමාන සමාධියක් නැත. මෙයද ධර්මයේ උතුම් රත්ත භාවයයි. මොකද්ද ධර්මය? ආනන්තරික සමාධිය. එතෙන්ට පැමුණුනොත් ඒතේන සච්චේන සුවත්ති හෝතු සත්වයින්ට ඒ සත්වයෙන් ලැබෙනවා සුවයක්. ඔබ මොනවද රතන සූත්‍රයේ පාඩම් කරන කියා ඉන්නේ? ඒතේන සච්චේන සුවත්ති හෝතු කියා. ඒක ලෞකිකට හරවගෙන. ඒ සමාධියේ සත්‍යයෙන් සරණින් ඔබට සුව වේවා. ආනන්තරික සමාධිය, සුචින් සමාධිය, ලෝභ දේශ මොහ සංසිඳුණා වූ සමාධිය. ඒ ධර්මයනේ. ඒ ධර්මයට පැමිණිලා නේද සිද්ධාර්ථ තාපසයන් වහන්සේ අවුරුදු 35න් පස්සේ වාසය කළේ. ඒ ධර්මයට පැමිණිලා ධර්මයේ නේද සරියුත් මොගලන් පරම්පරාවේ ආර්ය පරපුර වාසය කළේ. ඔවුන්ට නේද ධර්මයේ සරණ තියෙන්නේ. ධර්මයක ගැන බණ පොතේ හරි පාළි වල සරණ නෙමෙයි එතකොට. නිවීමේ සරණ කියලා ඔබට තේරෙනවද? මෙන්න මේ ධර්මයට පැමිණුනහම අටලෝ දහම තර්ජනය කරන්න බෑ. අටලෝ දහමට එතෙන්ට තර්ජනය කරේවා ගොඩ දේවල්. වදාළ නැහැ. මේ ලෞකික දේවල්. ලෞකික දේවල් අපේ බවට පත් කරගත්ත නිසා අපි අටලෝ දහම විඳිනව යරුණාම අපි ලෝකෝත්තර වුණාම ලෞකිකයට බලපත්‍ර නැහැ එහාට යන්න. මෙන්න මේ ධර්මයේ සරණින් ජීවත් වෙන නිසා තමයි බුදුන් රහතුන්ට ලෝක ස්වභාවය හැමෙදී අර කම්පිත බවක් නැති උනේ. මෙන්න මෙතෙන්ට පැමිණෙනවට ත්‍රිපිටකයේ සූත්‍රවල සඳහන් කරනවා ආගතං ඉමං සද්ධම්මන්ති. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිකෝ ආවුසෝ උච්චති. බන්තේ උච්චති. ස්වාමීන් සම්මාදිට්ඨිය කියලා කියනවා. කොපමණකින් ආර්ය ශ්‍රාවක තෙමේ සම්මාදිට්ඨියත් එක් වෙයිද? ධර්මෙහි නොපැහැදෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වේද? සද්ධර්මයට පැමිණුණේ වේද? ඔය වෙනත් ආගමිකලා බෞද්ධකමට පැමිණීම හරි පන්සලට යහම හරි නෙමෙයි ඔය පෙන්වන්නේ. මේ තමන් තුල පවතිනා වූ ලෝකෙත් එක්කලා ගැටුම් වලට යන්න අවශ්‍ය නැති, එතනින් එහාට වෙනත් සුවයක් ඕනෙත් නැති මේ සංසිඳුන ස්වභාවය. ජීවත් වෙන්න හොඳ සුරක්ෂිත තැනක්. ඔන්න ඔය දේ මුල් කොටගෙන තමයි තථාගතයන් වහන්සේ අතදීප සූත්‍රවල ධම්මදීප අභික්ඛවේ විහෙරත ධම්මසරණ අනන්‍ය සරණා කියලා කියන්නේ. බණපොත සරණ කරන ජීවත් වෙන්න කියන එක නෙමෙයි. නිවීම නැමැති ධර්මයේ දියවිනක් කොටගෙන ආලෝකයක් කොටගෙන වාසය කරන්න වෙනම කොක් කාගේවත් සරණ යන්න එපා කියලානේ පෙන්නන්නේ. කොහොමද මෙතෙන්ට යන්නේ? පුද්ගලයෙක් වශයෙන් කරන කිසිම කර්මයකින් හෝ ශික්ෂාපද සමාදානයකින් ධර්මයට යන්න බෑ. ධර්මයට යන්න ස්කන්ධ පංචකය නිරවශේෂව නිරෝධ කරන්න දැනගන්න වෙනවා. ස්කන්ධ පංචකේ උපාදානස්කන්ධයක් බවට පත් කරලා අවසන් කරන්නේ නම් අවශේෂ නිරෝධය කරන්නේ. ධර්මයට යන්න බෑ. සසරට තමයි යන්නේ. සසරට යන ගම නවත්තන්න ස්කන්ධ පංචකයෙන් පංචකයට අනාගත ඵල හදන්න නැතුව අවසන් කරනකොට යන්නේ මොහොතක් පාසාම ඒ මාර්ගයයි ඵලයේ ධර්මයේ බව. අන්න එහෙම බුද්ධෝත්පාදයක උපන් මිනිසෙකුට කල්යාණ මිත්‍ර සේවනය තුළ ඒකට අදාළ මාර්ග ශ්‍රවණය කරලා සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළ අනුගමනීය ප්‍රතිපදාවත් තුළින් ක්ලේශයන් ප්‍රහීන වන විට තමන් ධර්මයට පැමිණෙන බව. ඒ ධර්මයේ සුව හා සමාන වෙන සපතක් නැති බව. සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. මේ ධර්ම රසය අනිකුත් රස ඔක්කොම පරාද කරනවා. අන්න එතකොට රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, කාමයේ පටිවසන්න බෑ. ඒ රස පුංචි. ඊට වඩා ලොකු රසයක් අරක. එහෙනම් ඔබට මේ කාමයන්ගේ රස තියෙන තාක් කල් ඔබට අර රස ඕන නැහැ. එහෙනම් ඔබ බොජ්ජංග වඩන්නේ නැහැ.
එසා පෘථග්ජනයින් සඳහා වළංගු බල ප්‍රදේශයක් නෙවෙයි බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඒක වළංගු කරගන්නම් ඔය පෘථග්ජන භාවයෙන් මිදිලා මේ අරමුණක් පස්සේ ලුහු බඳින අරමුණේ සැප හොයන එක වෙනුවට අරමුණු මමත්වයෙන් ශූන්‍ය වූ තැනක අසීමිත සැනසීමකින් මුළු ජීවිතේම ගත කරන්න පුළුවන් බව. ඒ ආරම්භයක් අවසානයක් නැති බව. ඒ පුදුමාකාර සැනසීමක් බව. ඒකට බුදු සමයේ නිර්වාණයයි කියන බව. තමන් විසින් තමන්ගේ නිර්වාණය හොයාගත යුතු බව. ඒ සඳහා කෙලෙස් පළවා හැරිය යුතු බව. ඒ සමග සටනක යෙදිය යුතු බව. ඔබට තේරිලා තියෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ඡන්දේ දාන්න යනවා කියලා කියන්නේ කැමැත්ත. ඒ වගේම කාමයන් ඉටු කරගන්න තියෙන එකට කියනවා කාමච්ඡන්ද කියලා. මේ 이르දිපාදවල ඡන්ද කියන්නේ ඔය කාමච්ඡන්දෙට නෙමෙයි. මේ 이르දිපාද කියන්නේ සමෘද්ධ කර ගැනීම ඕනකම. අන්න එහෙනම් ඔබට මේ අරමුණෙන් අරමුණට යන ගමනේ අරමුණේ සැප කවදාවත් විඳලා ඉවර වෙන්නේ නැහැ, ඇති වෙන්නේ නැහැ. ඒක විඳින්න ජාති ජරා ව්‍යාධි ශෝක මරණ අටලෝ දහමේ කම්පාව නැමැති දෑවැද්දත් උරුම කරගන්න වෙනවා. ඔබට එහෙනම් ධර්මයට පැමිණීමේ කැමැත්තක් තියෙන්න වෙනවා. ධර්මයට පැමිණීමේ කැමැත්ත සමෘද්ධිමත් කරගන්න මොකද කරන්න ඕන? ස්කන්ධ පංචකයට එනදී මගේ සහ මම සහ මගේ ආත්ම කොට අරගෙන ලෝභයෙන් දේශයෙන් මොහෙන් බැඳමින් සසර හදලා ධර්මයට පැමිණෙන්න පුළුවන්? නැහැ. යතෝ යතෝ සම්මස්සති කන්දානං උදයබ්බයන් ලබති පීති පාමොජ්ජං අමතන්තං විදානතං. අන්න යම් යම් විටක ඔබට මේ ස්කන්ධයන්ගේ හේතුපත්යන්ගෙන් හට ගැනීම සහ අල්ලා නොගැනීම නිසා අනාගත ඵලයක් උපදවන්නට හේතු ඉතුරු නොකර අවසන් වී මෙහෙවත් නිරවශේෂ නිරෝධය තමයි කන්දානං උදයව්‍යං. ස්කන්ධයන්ගේ ශේෂ නොවී නිරෝධවීම. අන්න ඒ ශේෂ නොවී නිරෝධ වීම තුලින් පමණයි ධර්මයට පැමිණෙන්න පුළුවන්. එහෙනම් මේ කරුණ පිළිබඳව තේරුම් ගත්තාම යමෙකුට කාමයන් පිටුපස ලුහු බැඳින කැමැත්ත වෙනුවට මේ සංසිඳුණු තැන පිළිබඳව කැමැත්තක් ඇති වෙනවා. එහෙනම් ඔහු ඊට පස්සේ එය සමෘද්ධ කර ගැනීම සඳහා මහන්සි වෙනවා. ඡන්ද ඉර්ධිපාද. එහෙමයි. මේ ක්ලේශයන්ගේ පරිදාහයට යටත් නොවන ඒවැ පීඩනයේ එල්ල නොවන මිනිස් චිත්තසංතානය තුළ පවතිනා වූ මිනිසාට හිමි කරගත හැකි මේ නිහඬ සිත, නොකැළඹෙන සිත තමන් සතු කරගන්නට, එයට සමවැදී වාසය කරන්නට, ලෝභයේ දේශේ මෝහයේ තමන්ගේ කොටගෙන වාසය කරනවා වෙනුවට ලෝභ දේශ මොහ නැති තැන තමන් බවට පත් කරන වාසය කරන්නට, සද්ධර්මයේ තේරුණ පුද්ගලයාට නැත්නම් මේ ධර්ම මාර්ගය වැටුණු පුද්ගලයාට කැමැත්තක් ඇති වෙනවා. එහෙනම් ඔහු ස්වකීය ජීවිතේ මෙහෙවන්නේ මේ කැමැත්තෙන් යුක්තව. ඒට බාධක වශයෙන් පවතිනා වූ සියලු කාරණා සඳහා එකතු වෙන්නට, ඒව සඳහා ප්‍රතික්‍රියා දක්වන්නට ඔහුට ඕනකමක් නැහැ. එතකොට ඔහුගේ ඡන්දය ඉටු වෙන්නේ නැහැ. අන්න එහෙමයි මේ බෝධිපාක්ෂික ධර්මවල සතර ඉද්ධිපාදවල ඡන්දය තිබෙන්නේ. රූපයට, ශබ්දයට, ගන්ධයට, ලෝභයට, දේශයට, මොහයට තියෙන ඡන්දය නෙවෙයි. ඒවා කාමච්ඡන්ද. අරක විරාගික ඡන්දය. නොයල්මට තියෙන ඡන්දය. සංසුන් බවට තියෙන ඡන්දය. ඉතින් මේක සෝවාන් සිට රහත් දක්වායි ඡන්ද වැඩ ඉර්ධිපාද වැඩෙන්නේ. එනිසා මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට, නිර්වාණ නම් මේ සංසුන් සුවේ ජීවිතය තුළ තිබෙන බව තේරුම් ගැනීමෙන්
එය සාක්ෂාත් කිරීමට ඒ තමන්ගේ බවට පත් කිරීමට ඒ සඳහා පවතිනා වූ බාධක සමග සටන් කොට ඒවා පරාජය කිරීමට ඔහු කැමති වෙනවා. අන්න එහෙමයි ඡන්ද irdipaද ක්‍රියාත්මක වෙන්නේ. එනිසායි මම මෙච්චර පැහැදිලි කිරීමක් කළේ නිකම්ම මේ හතර විස්තර කරන්න කිව්වට පෘථග්ජන භූමියේ ඉඳන් වඩන්න පුළුවන් irdipaදයක් නැහැ. පෘථග්ජන භූමියේ ඉඳන් වඩන්න පුළුවන් සතිපට්ඨානයකුත් නැහැ. ආරි මාර්ගයක් නේ. නිවන් මග නේක. නිවන් මග කවුද පෘථග්ජනව කවුද නිවන් මග යන්නේ? ඔවුන් කාමයන් උද්දීපනය කරන ඒවා පස්සේ පන්නන අයනේ. මෙන්න මේ වෙනස පැහැදිලිව තේරුම් ගන්න. නමුත් පෘථග්ජන සමාජයේ කෙනෙකුට මේව පාඩම් කරන ලියන්න කියන්න උගන්වන්න විභාග පාස් කරන්න පුළුවන්. ඒ වචන විතරනේ. ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නැහැ. දැන් බලන්න මෙහෙම. උදාහරණයක් දෙකක් මම කියන්නම්. ඔබට යම් අරමුණකට යන්න ඕන. ඔබ සියලු බාධක ජය ගන්නවා නේද? බාධක මැඩලනවා නේද? පවුරු වලල්ලක් බැඳලා හතර වටේ අවිගත් මොර සෙබළුන් යොදලා පවුරු වලල්ලම බිඳලා මම එනවා මොර කාවල් අතරින් මිදිලා. ඇයි? ඕනකම ඉටු කරගන්න. අපි යමු පඬුවස් නුවරට. මම මේ ඡන්ද චිත්ත ගැන කතා කරන්නේ මතක තියාගන්න. පරණ කතන්දර කියනවා නෙමෙයි. මේ මාමාවරුන්ට හම්බ වෙච්ච නැත්තම් සහෝදරිය පරිස්සම් කරන්න ඕන. මොකද සහෝදරියගේ කුසේ උපදින්න දරුවා මේ ඔක්කොම ටික ඉවර කරනවා මාමලා ටික. හින්දා මාමලාගේ ජීවිත බේරා ගන්න. ඒ නිසා ඇය වැවක් හදලා වැවේ එක්ටම් මාලිගාවක් හදලා එතෙන්ට කාටවත් යන්න බැරුව තමයි තියලා තියෙන්නේ. තරුණයේදී ආදරේ අහිමීම තුළ හෝ නැලවීම තුළ වුණා වූ නමක් නිසා යට උන්මාද කියන වචනකුත් පාවිච්චි කරනවා. නමුත් සියලු බාධක බිඳ දමමින් මාමලාට හොරින් මේ කටයුත්ත සිද්ධ වෙනවා නේද? අන්න. අරමුණක් සමෘද්ධ කර ගැනීම සඳහා ඕනෑම බාධකයක් පරාජය කරගනිමින් ඉදිරියට ගිය හැටි. මෑතදීත් පුවත්පතක වාර්තාවක් තිබුණා. අහම්බෙන් පෙම්වතෙක් සහ පෙම්වතියක් බවට පත් වෙනවා. පෙම්වතිය විභාගෙන් සමත් වුණාම තෑග්ගක් දෙන්න ඕන වෙනවා. ගෙදරට මට කැමති නෑ, අවසර ලැබිලා නැහැ. තවත් නොයෙකුත් බාධක සියල්ල මැඩ ගනිමින් දික්ෂී සීමා පළාත් සීමා පවා ඔවුන් එකතු වෙලා තිබුණා. තේරෙනවද මම කියන උදාහරණය? Tamanට අවශ්‍ය ඉලක්කයට යන්නට බාධක සියල්ල පරාජය කිරීම. ඔය ඡන්ද කියන්නේ ඒක. ඈලි මෑලිකමට කම්මැලිකමට ගන්තප ලැබේවා කිටියට හරියන්නේ නැහැ. එහි රසය තේරුණා නම් ඒට සඳහා බාධක සියල්ල සුණු විසුණු කරන්නට තමයි ඡන්දය තියෙන්නේ. අර උදාහරණ වලින් මම පෙන්නුවේ ඒකයි. ඒක ලෞකික උදාහරණ. නමුත් මේකටත් අන්න ඒ වගේ මේ රස දැනුණ පුද්ගලයාට, ලෝකෝත්තර සැනසීමේ ස්වභාවය තේරුණ පුද්ගලයාට, ලෝකෝත්තරේ 16න් 15 නම් ලෞකිකේ 16න් 1 නම් මේ 16 එකක් ගන්න මොන එකට රැඳිලා ඉන්නේ මේකේ. මේ රැඳිලා ඉන්න එකේ නම් ජාති ද්‍රව්‍ය ආදී ශෝක මරණ අටලෝදහමේ කම්පා ඔක්කොම තියෙන ඒ දෑවැද්ද අයිති කරගන්න මේකේ ඉන්නේ මොකටද? අර ඒවා එකක්වත් නැති එකක් නේ අරක. අන්න එහෙම මේ දෙක සංසන්දනය කිරීමෙන් ලෞකිකට වඩා ලෝකෝත්තරයේ තියෙන ආ වූ අගය ලෝකෙන් විතර එහෙම නෙමෙයි, මතක තියාගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන පහට ලෝක කියනවා. ඒක මම මගේ කොට ආයත් විඳින සැරිතර ලෞකික කියනවා. ලෝකෙට ආයත්. මේ රූප වේදනා සංඥා සංකාර පහේ උපාදානයෙන් මෙදෙනකොට තියෙනකොට ලෝකෝත්තර. ලෝකෙන් ඊතර නෙමෙයි, උත්තරීතර. අන්න කල්යාණ මිත්‍ර සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් මේක තේරුණාම අනිකුත් බාධක වලින් සේදී නොයන්නා වූ, බාධක වලට යට නොවෙන්නා වූ,
මේ සංසුන් දිවයින මේ සංසුන් සුවය සචිත්ත සංතානය තුළ ස්වභාවයෙන්ම පවතින බවත් ඉව කරන්න නැති බැවින් හොයන්න නැති බැවින් මතුවීමකින් තොරව හැමදාමත් ලෞකිකය තුළින් ජීවිත හිමි කරගන්න බවත් කෙනෙකුට තේරුම් ගත්තහම ලෝකෝත්තරේ හිමි කරගන්න දෙවියන් අතර හරි බ්‍රහ්මයන් අතර හරි අපාය හරි බැරි බව ඊළඟට ඉගෙන ගන්න ඕන. මන්දයත් ඝනකයක් සහිත පස්දොරක් සහිත මිනිසුන් සඳහා යෝජනා කරපු ධර්ම මාර්ගයක් තමයි මේ ත්‍රිපිටකයේ තිබෙන්නේ. ඒක තේරුම් ගත්තේ නැතුව ඝනකයක් නැතුව උපපාතික ප්‍රතිසන්දීක මනෝමය කයකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයන්ද සතිපට්ඨානෙ වඩන්න පුළුවන් කියලා කියනවා නම් ඔවුන්ගේ ඔළුව පරීක්ෂා කරලා බලන්න ඕන. මිනිසුන් සඳහා නිර්දේශ කරපු දේවල් දෙවියෝ කරන්නේ කොහොමද? නැවත හිතලා බලන්න ඕනේ ඒවා. අන්න ඒ විදිහට අර කන්දානං උදයව්‍යයන් කියන කටයුත්තට මුහුණ දීමේදී මේ වේදිත සුඛයේ විඳින ලබන්නා වූ ප්‍රීති ප්‍රමෝදය ඒ ධර්මය. අන්න ඒකට කැමැත්ත තියෙන්න ඕන ඡන්ද. ඒක සම්පූර්ණ කරගන්නට කැමැත්ත තිබෙන්න ඕන. සෝවාන් සිට රහත් දක්වාම වැඩිනේ ඡන්ද irdipaadaya. එතකොට තමයි සමෘද්ධ වෙන්නේ. චිත්ත ඡන්දේ විතරක් තිබිලා මදි. ඒ සඳහා ඒ අයිති කර ගැනීමේ හිමි කර ගැනීමේ ඒ තමන්ගේ කරන වැඩීමේ සිත එනම් කාමයන් පිටුපස පන්නන සිත වෙනුවට ලෝභයන් ද්වේෂයන් මෝහයන් මම කොට අරගෙන ගැටුම් ඇති කරගන්න සිත වෙනුවට කාමයන්ගෙන් යුක්ත සිත වෙනුවට කාමයන්ගෙන් වියුක්ත සිතක් බවට පත් කර ගැනීමට තමන්ට නිරන්තරයෙන් ඒ පිළිබඳව සිත යොදන්න වෙනවා. එදිනෙදා කටයුතු වලදී මේ රතු ඉරේ සීමාවෙන් බැහැරව පරණ පාරට වැටෙනවද? පරණ පාරට වැටෙන්න නොදී තමන් විමසිලිමත් වෙන්න ඕනේද? මන්දයත් ඔහුට මේ ලෞකික රූප වේදනා සංඥා සංකාර විඥාන කියනා වූ චෛතසික සහිත පංච උපාදානස්කන්ධ සිත වෙනුවට උපාදානෙන් මිදුන මම කොට ගැනීමෙන් මිදුන සිතක තිබෙන්නා වූ අකම්පිත ස්වභාවය අරෝධමට අදාළ කාරණාවට ප්‍රතිචාර දක්වන්නේ නැති ස්වභාවය වැටහෙනකොට ඔහුට එය සාක්ෂාත් කර ගැනීමේ සිතක් තියෙනවා. සිතක් තිබිලා බෑ. අනතුරුව මේ පිළිබඳව හොඳට තමන් අතෙන් සිදුවෙන ප්‍රමාදකාරීත්වයන් පිළිබඳව තමන් සසර පුරුද්දට ලෝභ දේශ මොහයන්ට අහු වී යලියතාවත් ලෞකිකට වැටෙන්නේ පිළිබඳව බර ඒ පැත්තමයි ඒ පැත්තටම ඡන්ද දීලා ඒ පැත්තම බලවත් කරන්න හදන ආකාරය පිළිබඳව සිත තමන්ට හොරකම් කරන්න සද හදන බව ලෝකෝත්තර එපා කියලා ලෞකිකයේම විඳින්න අනර මම ඉහත පෙන්නපු කතාවල පෙන්වන්නේ ඒගොල්ලෝ ඉර්ධිපාද සමෘද්ධ කරගත්තේ නැහැ. නමුත් Tamanගේ ඕනෑකම ඉටු කරගන්නට නිරන්තරයෙන් ඒ බාධක පිළිබඳව විමර්ශනය කළා. මාමල නැති වෙලාවල් බැලුවා. බාධක නැති වෙලාවල් බලගෙන මොටර් සයිකල් එකක් අරගෙන පළාත් සීමා පහු කරගෙන එන්න පුළුවන් වුණා. ඒ අදාළ ඉලක්කය සපුරා ගැනීම සඳහා වුණු විමර්ශනය කළ නිසා නේද? ඒක ලෝකෝත්තරයට ගන්න. මම උදාහරණ ලාකුකෙන් පෙන්නපුවාම. නිරන්තරයෙන් ඔබ ළඟ විමර්ශනයක් තියෙන්න ඕන. මොන හැඟීමට වහල් වී කටයුතු කිරීමෙන්ද මේන් බැහැර වෙන්නේ? මොන හැඟීමට ඉදිරියොත් අපට මේකට ළඟා වෙන්න බාධා වෙන්නේ?
කියන කාරණය පිළිබඳව නිරන්තරයෙන් ඊය නොවෙයි හෙට නොවෙයි වර්තමාන මොහොතේ ඇයි විමර්ශනයට පත් කරන්න වෙලා තිබෙන්නේ. තාමත් මේ දේ සාක්ෂාත් කර ගැනීමට පෙර එකතු කරගත්තා වූ නොමරුණ සුන්න වුණ අතීත නටමුන් ටිකක් තියෙනවා. උපන් අකුසල් චිත්ත අභ්‍යන්තරේ සංගවාගෙන තිබෙනා වූ මේ දුර්වලකම් සිහිය පාවිච්චි කොට සංසුන් වෙන්න පෙර වුන් ඇවිදින් සිහිය වසා ලබනවා. වසාලනු ලබනවා. ඔවුන් පාලනේ බාර ගන්න හදනවා. ඔවුන් පාලනේ බාර ගන්නවට තමයි ඔබ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පරිගැනීමෙන්, හිංසනයෙන් කටයුතු කරනවායි කියන්නේ. අන්න ඒ පාලකයාට ඒ බලය නොදෙන්න ඔහුට මේ විජිතේ අයිති නැති බව පැහැදිලි කරලා දෙන්න. ඔබට නිරන්තරයෙන් විමර්ශන ඥානයක් තියෙන්න වෙනවා. විතරක් නෙවෙයි උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම, නූපන්න කුසල් නොදෙපිට ගන්නා වෑයම, නූපන් කුසල් ඉපදීමට ගන්නා වෑයම, උපන් කුසල් වැඩි දියුණු කිරීමට ගන්නා වෑයම. කුසල් කියන්නේ පින් නෙවෙයි. මෙතන අකුසල් කියන්නේ ලෝභ, දේශ, මොහයන්ට. කුසල් කියන්නේ මාර්ගඵලවලට. එහෙනම් නූපන් මාර්ගඵල උපදවා ගන්නත්, උපන් මාර්ගඵල දියුණු කර ගන්නත්, ඒකට බාධක වශයෙන් පවතිනා වූ කාමරාග ව්‍යාපද තුනී කරන්නත්, විනාශ කරන්නත් අරමුණට සාක්ෂාත් වෙනතුරු අත නොහරින වීරියක් තියෙන්න ඕන. විරියන දුක්ඛං අච්ඡේති. ඔතින් වීරයෙන් පරණ පාරේ යන්නට හිත ඉඩ දෙන්නේ නැතුව, හැඟීම් වලට වහල් වී ක්‍රියා කරන්න හිත දෙන්නේ නැතුව, පැරණි හැඟීම් වලින් අනාගතය සකස් කරන්න, පාදක කරන්න, ප්‍රතික්‍රියා දක්වන්නට යන්න ඉඩ දෙන්නේ නැතුව, නැවත නැවතත් ඔවුන් බැහැර කරන්නට, ඔවුන්ට මේ සටන් භූමිය තුළ හිමිකරුවන් බවට පත් නොවෙන්නට ඉඩ දෙන්නට මොකද කරන්න ඕන? තපෝ, තපස, කෙලෙස් තැවීමේ වීරිය. අන්න ඒකයි මේ පෙන්වන්නේ වීරිය කියලා. ඇඟේ පතේ හයිය පෙන්වන වීරියක් නෙවෙයි. අපි ඒක පැහැදිලි කරලා තියෙනවා යම් යම් සූත්‍ර පැහැදිලි කරමින්. කෙලෙස් තවන, ක්ලේශයන්ට ඉඩ නොදෙන, තව වචනයක් ඔතෙන්ට පාවිච්චි කරලා තියෙනවා. ආතප්ප කිච්ච. ආතප්ප කිච්ච කියන්නේ කෙලෙස් තවන කෘත්‍ය කියන එක. කෙලෙස් ඇවිදින් පාලනයේ බාර අරගෙන පරණ පාරේ යන්නට ඔබට යෝජනා කරයි. අන්න එයාට ඉඩ නොදෙන්න, එයාට යන්න කියන්න. ඒක තමයි මෙතන කිච්ච නැත්තම් වීරිය. තුම්හේ කිච්චං ආතප්පං අක්කාතාරෝ තථාගතා. ඔබ කල යුත්තක් නැත්නම් මේ කෙලෙස් තවන කටයුත්ත ඔබ කරන්න ඕන. මන්දයත් තවම මේක තේරුම් අරන් ඇරුණාම සාක්ෂාත් වෙලා නැහැ. තාමත් මේ සටන් භූමියේ දෙපිරිසම ඉන්නවා, සතුරන් සහ මිතුරන්. මිතුරු හමුදාව බලවත් නැත්නම් සතුරු හමුදාව බලවත් වෙනවා. සංගවි සිටින්නා වූ සතුරු හමුදාව උප්පන්නම් කාමිතක්කං, උප්පන්නම් ව්‍යාපාදිතක්කං, උප්පන්නම් විහිංසාවිතක්කං යටතේදී මේ සටන් බිමට එනවා. ඔවුන් අතට අවි දෙනවාද, ඔවුන්ගේ අවි උදුර ගන්නවාද?
අන්න එක තමයි මේ විරිය කියලා කියන්නේ. මේ විරිය සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ තියෙන තැන් තියෙනවා. එනොය දන්වලද අවසානයේ විවේක තියෙන අය ගිහින් නිකස් සිස්ටන් වලටලා වාඩි වෙලා ඉඳගෙන මේ පරණ තමන්ගේ හිතේ තිබෙන්නා වූ හැඟීම් උපදිනකොට ඒවත් එක්කලා පරණ හදාගත්ත දුක් දුම්නස් එනවා. ඔබටත් අද දක්වා කරගත්ත කාරණා ඇස් දෙක පියාගත්තාම එනකොට හිස් දෙයක් වශයෙන් පේන්නේ නැහැ. ඒවේ අදාළ දුක සැප ආස්වාදයේ සියල්ල සිද්ධි වශයෙන් තමයි පේන්නේ. සිතුවිලි වශයෙන් පේන්නේ නැහැ. අනිවාර්ය මේ මාර්ගය යන පුද්ගලයාට සබාපි දුක්ඛ සබාපි දෝමනස්ස. පැරණි පුරුද්ද නිසා දුක් දුම්නස් එනවා. ඒවට යට වෙනවද? ඒවට අහු වෙනවද? සබාපි දුක්ඛෙහි දෝමනස්සෙහි අස්සුමුකෝ රුදමානෝ පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පටිවසති. මෙන්න විරිය. කඳුළු හලමින් ඒවට ඉඩ දෙනවා නෙමෙයි. ඒවා පරාජය කරන්න මමත්වෙන් නොගෙන අවසන් කරන බඹසර හැතිරෙනවා. දැන් මේක හතරක් වශයෙන් කතා කළාට පැය ගණන් අවුරුදු ගණන් පාවිච්චි කරන්න පුළුවන් ආත්මයක් අපිට තිබෙන්නේ නැහැ. අසුරු ගසන සැනකින් විපදී නැතන ස්කන්ධ පංචකයක් තුළ තමයි මොනවා වැඩුවත් වඩන්න ඕන. නමුත් දියුණු වෙන පැත්තට යනකොට වැඩෙනවා. දැන් මේ ඔක්කොගෙම පෙන්වන්නේ කුමක්ද එතකොට? අදාළ අදහස සමෘද්ධ කර ගැනීම සඳහා තිබෙන කැමැත්ත, සිත, වීරිය, විමර්ශනය. මොකක්ද අදහස? ශාන්ත වූ නිර්වාණයට සැමනීම. ඉහාත්ම වශයෙන්ම. ඉහාත්ම වශයෙන් නිර්වාණයක් පිළිබඳ විශ්වාසයක් නැත්නම් අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නම් නිර්වාණය බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔබට ඕන ඇති මේ බොජ්ජංගයක් නැහැ. ඉර්ධිපාදයක් නැහැ. එදාට ඒක කරගන්න. මේවා වර්තමානයේ ගෞතම සසර තුළ නිවීම සැනසීම සඳහා උත්සාහ කරන මිනිසුන්ගේ හදවත්වල සක්‍රිය වෙන්න ඕන පාරමී ධර්ම. හදවත්වල සක්‍රිය වෙන්න ඕන ගුණ ධර්ම. ඒකයි මම මුලින්ම මේ මාතෘකාව ගන්නකොට මේක කාටද උරුම කියන එක පැහැදිලි කරන්න සෑහෙන කාලයක් ගත්තේ. ඒ උරුමේ නැතුව ඒ තේරුම් ගැනීමෙන් නැතුව මේවා ගැන කතා කළාට එතකොට අර නිකම්ම කටපාඩමින් කියන බණක් විතරයි. කියලා සාදු කියලා යන්න පුළුවන්, මේ ගෑයට පින් දෙන්නත් පුළුවන්. නමුත් අහන කෙනාට වැඩක් වෙන්නේ නැහැ. මේ අපි කතා කරන ඒවා වැඩක් වෙන්න ඕන මිය ගියාට නෙමෙයි. ඒක පිනක් වශයෙන් අවශ්‍ය නම් ලැබෙයි. සවන් දෙන අයට. ඔවුන්ට තමයි අඟ කිලිපුලා ගිහින්. මෙතරම් සුන්දර වූ දහමක් තථාගතතුරු එලි කරලා තිබෙනවා. අපි මේක හංගගෙන නීවරණ නම් වූ හිස් දෙයක් ලොකු දේවල් කොට සලකන කාමච්ඡන්ද ව්‍යාපාද කියලා. ඒවා පදනම් කොටගෙන වාද වේද කරගනිමින් ජීවත් වෙන බව. වැඩක් නැති හිස් දේවල් වලට. මේ නිසාම අපට නිවීම ලබන්න තියෙන කාලය ඇහිරි යන බව. ඒක අහිමි වෙන බව. තේරෙනකොට. ඕක තමයි අර පදේ තිබෙන්නේ. මනුස්ස පටිලාභෝච. මනුස්සයාට මේ දේශනා කරන මාර්ගයක් ඔස්සේ මේ සද්ධර්මය හමු වෙනවා. දැන් සද්ධර්මය අංග සම්පූර්ණ කර ගැනීම සඳහා සෝවාන් සිට රහත් දක්වාම වඩන්න වෙනවා බෝධිපාක්ෂික ධර්ම. ඔන්න බෝධිසාස්ත්‍රික ධර්ම තියෙන තැන් මම කිව්වා. මේ බෝධිපාක්ෂික ධර්ම වළංගු වෙන්නේ පටිසෝතගාමින් සඳහා කියලා මම කියවන්නේ ඒකනේ. ඔබ රූපේ, ශබ්දේ, ගන්ධයේ ඔස්සේ කාමයේ පටිවසමින් යන පැනෙක් නම් ඔබ වඩන්නේ නැහැ කවදාවත්. ඒවා තවත් ඔබට සැප තිබෙනවා නම් එහෙනම් සුපිනෝපමා කාමා නෙමෙයි වසාරයිනේ. කාමයන් කියන්නේ සංකප්ප රාගයක්, හිස් අසාර දෙයක් කියලා තේරුම් ගත්තාම අන්න එහෙනම් ඊට වඩා සාරවත් දෙයක් හොයන්න අසාරේ සාරමතිනෝ සාරේච අසාර දක්ඛිනෝ. වෙනුවට සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. දැන් අර කාමයේ සැපයි කියලා ගත්තාම අසාරේ සාරමතිනෝ. සාරේච නිර්වාණය ඒක අසාරයි. ඒක අනාගත බුදුහාමුදුරු දක්වා ගිහින් ගමු. දැනට ඕනේ නැහැ. හොස්පොන්ඩ්.
ඒ ගාථා දෙක හරියන්නේ ඒගොල්ලොන්ට. අසාරේ සාර මතිනෝ සාරයිච අසාරේච අසාර දක්කිනවා. නිර්වාණය නිසරු දෙයක් කම්සැප සැරු දෙයක් වශයෙන් දකිනවා. නමුත් ඊළඟ ගාථාව පෙනවා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. එතකොට සාරවත් දේ මේ සංසුන් සුවය. අර මොහොතකින් ඇතිවි නැති වෙන එක අසාර දෙයක්. ඒකයි ඒකට සුපිනෝ කියලා පෙන්නන්නේ. ඒකයි ඒකට සීනයක් කියලා කියන්නේ. ඒකයි ඒකට මස් කට්ටක් කියලා කියන්නේ. ඒක දිහි ඇඳිරක් කියලා කියන්නේ. දැන් අන කල්යාණ මිත්‍ර සේවනයේ ලබා මේ දහම්හි අසර ලබා ඔබට අනුගමනීය ප්‍රතිපදාවක් ලෝභයේ දුර්වලකම් ටික අයින් කරන්න මේ මොහොත පාවිච්චි කරන්න ඕන. මේ මොහොත කියන එකට වෙලාවක් නැහැ. ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයින් ඕනෑම මොහොතක. අන්න එතනදී ඔබට මේ නොසන්සුන් වෙන අය පන්වා දමා සංසුන් තැනට යාම සඳහා ඡන්දය සහ චිත්තය සහ විරිය සහ විමර්ශ හතර දෙනාම උදව් වෙනවා. අර සංසුන් සැනසීම නැමැති දේ සමෘද්ධ කර ගැනීම සඳහා මේ හතර දෙනා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ හතර වැඩුවොත් ආය සතිපට්ඨානෙ වඩන්න යන්න ඕනෙත් නැහැ. ආය පංචේන්ද්‍රිය වඩන්න යන්න ඕනෙත් නැහැ. පංච බල වඩන්න යන්න ඕනෙත් නැහැ. බොජ්ජංග වඩන්න ඕන. ওই ටික වැඩෙනකොට ඒවා වැඩෙනවා. ඔය ස්කන්ධ පංචයක් තෝ 37ක් වඩ වැඩ දිනු කර ඉන්න වෙලාවක් නැහැනේ. මොහොතයිනේ තියෙන්නේ. නිසා මේ එක් දහම් පෙළවල් සියල්ලම අවශ්‍ය නැහැ. මේ වචනේ පැත්තකින් තියලා ඔබ අප්‍රමාද වෙනවා නම් එහෙනම් වැඩෙන්නේ ඡන්ද චිත්ත විමර්ශ. ඔබ ප්‍රමාද වෙනවා නම් වැඩෙන්නේ කාමාංග. මොකද? අන්න එහෙම මේ මොහොතක් තුල සිදුවෙන්නා වූ දෙපැත්තක් මේක විග්‍රහ කරන්නේ. එහෙනම් අර සදහම් මොණරති පුද්ගලයා ප්‍රමාද විහරණේ ඔවුන්ට අදාළ පැත්තක් නෙමෙයි බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඔවුන් කාමාංග වඩන්නෝ. අන්න අනිත් පැත්තට හැරෙනකොට පටිසෝතගාමී. දැන් ඔවුන් පමාද විහරණ වෙනකොට අපමාද විහරණය. අනුසෝතගාමී වෙනකොට පටිසෝතගාමී. කාමාංග වෙනකොට බොජ්ජංග බෝධිපාක්ෂික ධර්ම. බෝධියේ පැත්ත අවබෝධයේ පැත්තට යන ධර්මතා. අවබෝධයේ පැත්තට ධර්මතාවේදී පහර වදින්නේ ක්ලේශයන්ට. ක්ලේශයන් මර්ධනය වෙන්නේ. මෙන්න මෙහෙමයි මට මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. වෙසසින් තේරුම් ගන්න නිසා ඒක අයන්නායන්න තේරුම් ගත්තේ නැති නැත්තම් සාමාන්‍ය තැන ඉඳගෙන පාඩම් කරගෙන කරන්න පුළුවන් වැඩක් එහෙම නෙවෙයි. අවංකවම ඔබට ලෞකික සුවයට වඩා ලෝකෝත්තර සුවය පිළිබඳ ඕනකමක් ඒ සාක්ෂාත් කර ගැනීම ඕනකමක් තියෙනවා නම් ඒ සඳහා අනුගමනීය ප්‍රතිපදාවක පැති හතරක් තමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් ඉස්සරහින් බෞද්ධ කියලා බෝඩ් එකක් ගහලා නිවන් දකින්න යන බෝඩ් එකක් ගහලා හොයන්නේ ඔබ කාමේ නම් එහෙම වංචා කරලා යන්න පුළුවන් පාරක් නෙවෙයි මේක. දැන් වත්මන් සමාජයේ පින හෝ නැත්තම් බෞද්ධකම ඉස්සරහින් තියාගෙන කම්සැපම දිව්‍ය ලෝක සැපම හොයන බෞද්ධයෝ ඉන්නේ ඔය. ඒවා සැප තියෙන නිසානේ උන් හොයන්නේ. කම්සැප හරි දිව්‍ය ලෝක සැප හරි තියෙනවා නම් උහුට නිවන් සැප නැහැ. ඒ කියන්නේ ලෞකිකයේනේ ඉන්නේ. උහුට ලෞකිකේ හොඳයි. එහෙනම් උහුට ලෝකෝත්තර හිස්. නමුත් අනිත් පැත්ත වෙරනකොට ලෞකිකයේ සිහිනයක් පමණයි ලෝකෝත්තරේ හිස් නැහැ. මෙන්න මේ කරුණ පිළිබඳව අවධානය යොමු කරන්න. කොයියම් හෝ පහසු මාවතක් ඔස්සේ හරි අපහසු මාවක් තිබෙනවා සමහර කරුණු පැහැදිලි නැති. පාලියට පෙළක් තිබුණාට සිංහලට පෙරදෙන්න ගන්න ගියාපුවම ඒක කියා ගන්න හරි අමාරු තැන් තිබෙනවා. නමුත් බොහොම පහසු තැන් තියෙනවා පෙළ. ගණනාවකට සවන් දීම තුළ කොයි මොන මාර්ගයෙන් පැමිණියත් කරන්න කියන්නේ මොකක්ද කියන කාරණාව තේරුම් ගත්තාම පෘථග්ජනයා සතු චරිතයට කියන්නේ පමාද විහරණය. ආර්ය පුද්ගලයාගේ චරිතයට කියන්නේ අපමාද විහරණය. අපදා විහරණය තුළ මේ කියන්නා වූ ඡන්ද චිත්ත විමර්ශ විරි ආරම්භ වෙලා අවසානයේට සමෘද්ධ වෙයි. සමෘද්ධ වෙනවා කියන්නේ සම්පූර්ණ වෙනවා කියන එකනේ. ඔබට ඕන නම් මේ හතරෙන් යන්න ඒ ඔස්සේ යමින්
මේ සංසුන් සැනසුන තැන මේ බුදුන් වහන්සේට හමු වූ ධම්මකාය ඔබ වර්ණනා කරන ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැති සාන්ත සදාකාලික වෙලා කතා කරන මරණයෙන් එහා පැත්තේ නෙමෙයි. ඔබ වළංගු නැහැ එතෙන්ට. මේ ඔබේ උරුමයට කවදා හරි ඔබට උරුම වෙන්න තියෙන දේ ඉහාත්ම වශයෙන්ම උරුම කර්මයක් බවට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවා, වටහා ගැනීම හේතු ආසනාව වේවා. අනතුරුව චන්ද චිත්ත විමර්ශ විරි ඔස්සේ මෙම භූමියට ඔබට පැමිණෙන්නට ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම කරුණු පැහැදිලි කිරීම මෙවනකින් අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාවේ සදහබර අනුග්‍රහක දායකත්වය මොනරාගල සිරි විජයපුර බෝධිනිකේතන ආරාමාධිපති මොනරාගල අධ්‍යාපන කලාපයේ විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති හා අධ්‍යාපනපති පූජ්‍ය බුද්ධම පඤ්ඤාලෝක ඌව පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක ස්ථවිර හා මොනරාගල සියමලාණ්ඩුව ශ්‍රී මානාභරණ රජමහා විහාරයේ ගල්කිස්ස ශ්‍රී රම්‍ය විහාරයේ නාගහමඩ මුගුණමල් විහාරය ඇතුළු විහාරස්ථාන පහක විහාරාධිපතිවරය දරන ශාස්ත්‍රපති කුරුගහවත්තේ ඉන්ද්‍රශ්‍රී ස්ත්‍රයන් වහන්සේ විසිනි. අරමුණු අතර මොනරාගල සියමලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බුද්ධම රජමහා විහාරාධිපතිව වැඩවිසූ අපත් වී වදාළ පූජ්‍යපාද අතිගරු තරෑලේ ධම්මානන්ද මාහිම්පාණන් වහන්සේටත් මොනරාගල සිරි විජයපුර බෝධිනිකේතනාරාමය ගල්කිස්ස ශ්‍රී රම්‍ය විහාරය සියමලාණ්ඩුවේ ශ්‍රී මානාභරණ රජමහා විහාරය නාගහමඩම මුගුණමල් විහාරය සියමලාණ්ඩුවේ දෙගල් හෙළ පුරාණ විහාරය යන විහාරයන්හි විහාරාධිපතිව වැඩවිසූ අපත් වී වදාළ අතිපූජ්‍ය වත්තේගම ජිනරතන නාහිමිපාණන් වහන්සේටත් මේ පරලෝකයේ දෙමව්පියන් දෙපළවන බුද්ධම කේ.එම්. මුදලිහාමි මහතාට සහ ඩී.එම්. සුදුබණ්ඩි මහත්මියටත් පින් පිණිස නිර්වාණාබෝධය පිණිස මෙම සඳහම් අසනු කැමති සියලු දෙනාට චතුස්සත්‍ය අවබෝධය වීම පිණිස මෙම උතුම් ධර්ම දේශනාව හේතු ආසනාව යන්න උන්වහන්සේගේ ප්‍රාර්ථනයයි. මූල්‍ය දායකත්ව දැරීමෙන් ධර්ම දානයක් දීම තුළින් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඔබ වහන්සේගේ ගුරුවරයා නැත්නම් ආචාර්යවරයා අපවත් වී වදාලා වූ වත්තේගම ජිනරතන නාහිමිපාණන් වහන්සේටත් කේ මුදලිහාමි සහ ඩී.එම්. සුදුබණ්ඩි නම් වූ ආදරණීය දෙමව්පිය වලටත් උපහාරයක් දක්වමු. පරලෝකීය ගමනේදී අපත් යොදාලා ගමනේදී පිනින් මත තැනක ඉන්නවා නම් අවශ්‍ය නම් පින් අනුමෝදන් වෙලා ඒ ජීවිතේ නිමා කරන දවසකදී යලිත් මිනිසුන් අතරට පැමිණිලා කල්යාණ මිත්‍ර සේවනයේ ලබා සද්ධර්මයේ වටහාගෙන පටිසෝතගාමී ප්‍රතිපදාව වටහා ගන්නට ලැබීම තුළින් නිවන සැනසෙන මං පෙත් විවර කර ගන්නට හේතු වාසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්ම ශ්‍රවණය කරන හැම දිනාට ධර්ම අවබෝධයේ ගැඹුරු ටිකින් ටික පළල් වේවා. අනුග්‍රහක දක්වමින් කටයුතු කළා ඔබ වහන්සේටත් යහාත්ම වශයෙන්ම සද්ධර්මයේ පිළිබඳ ලැබියාව තව තවත් වැඩි වී යහාත්ම වශයෙන්ම දුක දෝමනස්යන් දුරු කරගනිමින් මේ කියන්නා වූ බොජ්ජංග ධර්ම මොනව හෝ පැත්තකින් වැඩි දියුණු කර ගැනීම තුළ සතාගත බුදුවරු හෙළි කර වදාලා වූ නිවීම සැනසීමට හිමිකමක් ඇත්තෙක් බවට පත් වෙන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වාසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං